first session, I mentioned how Jesus is the author and finisher of our faith. පළමු අතාවේදී මම සඳහන් කළා යේසුස් වහන්සේ අපගේ ඇදහිල්ලේ කර්තෘවරයා සහ නිම කරන්නා කියලා. And I said it was like writing a book. මම ඒ වගේම කිව්වා ඒ හරියට අපි පොතක් ලියන්නක් මෙන්නේ කියලා. And before we leave the earth, whatever God plans for our life must be finished. අපි මේ පොළවෙන් යන්න කලින් දෙවියන් වහන්සේ අපෝ දේශා සැලසුම් කළ සියල්ල අවසන් කළ යුතුයි. Now we usually think of ministry for the Lord as the main thing. සාමාන්‍යයෙන් අපි හිතන්නේ සේවය කියන එක තමයි වැදගත්ම දේ කියලා. But God did not make man for a ministry. නමුත් දෙවියන් වහන්සේ මිනිසෙක් මෙව්වේ නැහැ සේවය උදෙසා. He says in Genesis 1, උත්පත්ති පළවෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කියනවා verse 26, when God wanted to make man. මනුෂ්‍යව මවන්න දෙවියන් වහන්සේට අවශ්‍ය වූ අවස්ථාවේදී 26 වෙනි පදයේ කියන උත්පත්ති පළවෙනි He පරිච්ඡේදයේ said, let us make man in our image, according to our likeness, and let them rule. අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයේ ලෙස මනුෂ්‍ය සාදම්ව ඔහු පාලනය කරන පිණිස කියලා. Not serve. සේවය කරන පිණිස නෙමෙයි. Most Christians I have met, මට මුණ ගැසුණා වූ බොහෝ ක්‍රිස්තියානි අය only think if I'm saved, I must serve the Lord, do something for Him. ඒ හැම එක්කෙනාම වගේ හිතන්නේ මම ගැලවීම ලැබුවොත් ඒ මම ඊට පස්සේ සේවය කරන්න ඕනේ ස්වාමීන් වහන්සේට කියලා. Most of the so-called servants of God I have met are all defeated by sin. ඒ එසේ කියනා වූ සේවකයන් මම මුණ ගැසුණා වූ සියල්ලම වගේ පාපයෙන් පරාජිත වූ අය. They are not ruling. එයා පාලනය කරන අය නෙමෙයි. They are slaves. එයා වහල්ලු. They are not reflecting the image of Christ in their conduct and behavior. එයාගේ හැසිරීම තුළින් එයා ක්‍රිස්තුස් වහන්සේව පිළිඹු කරන්නේ නැහැ. Then they haven't fulfilled God's purpose at all. එහෙමනම් එයා කිසිම විදක දෙවියන් වහන්සේගේ අරමුණු සම්පූර්ණ කළ නැහැ. Some of us can satisfy ourselves that we've done this for the Lord, that for the Lord. අපෙන් සමහර අයට තෘප්තිමත් වෙන්න පුළුවන් මම මේ දේ කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ දේශ අර දේ කරලා තිබෙනවා කියලා. Some money for Christian work or supporting an orphan or missionary or something like that. එහෙම නැත්නම් ක්‍රිස්තියානි සේවයට මුදල් දීලා තියෙනවා නැත්නම් මිෂනරි සේවයට මුදල් දීලා තියෙනවා අනාථ ළමයින්ට මම මුදල් දීලා තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. Every religion in the world talks about helping the poor and serving God and doing something for Him. ලෝකයේ තියෙන ඕනෑම ආගමක් සෑම ආගමක්ම කතා කරනවා දුප්පත් අයට උදව් කිරීම සහ ඒ වගේම දෙවියන් වහන්සේට සේවය කිරීම ගැන. So a Christian religion that emphasizes that is no better than any other religion in the world. ක්‍රිස්තියානි සේවය ආගමක් මේවනම් ප්‍රකාශ කරන්නේ අපි ලෝකයේ අනිත් ආගමක් එක්ක කිසි වෙනසක් නැහැ. And every religion in the world have got their religious services. ලෝකයේ සෑම ආගමක්ම එයාගේ ආගමික වතාවන් තිබෙනවා එයාට. They come together once a week in mosque or temple or church or wherever it is. සතියකට වතාවක් පන්සලකට කෝවිලකට ඕනෑම ස්ථානයක එකතු වෙනවා. In fact, the Roman Catholics get up at 6 o'clock in the morning and go every day. සත්‍ය වශයෙන්ම රෝමානු කතෝලික අය උදේ 6ට නැගිටලා එයා දිනපතා පූජාවට යනවා. So religious services also don't indicate that we are very spiritually minded. එනිසා ආගමික වතාවන් වලින්වත් පිළිඹු වෙන්නේ නැහැ අපි සැබවින්ම ආත්මික මනසක් ඇති අය කියලා. That we sing well or have good preaching. අපි හොඳට ගායනා කරලා එහෙම නැත්නම් හොඳ දේශනා කරනවා නම් God created man for one purpose. දෙවියන් වහන්සේ මනුෂ්‍යව මැව්වේ එක අරමුණක් ඇතිව. He said to show forth His image and His likeness. උන්වහන්සේගේ ස්වරූපය පිළිඹු කරන පිණිස. And from that life will bring forth a service. ඒ ජීවිතය තමයි සේවාවක් ඉෂ්ට කරන්නේ. That's what we see in Jesus. ඒ තමයි අපි යේසුස් වහන්සේ තුළ දකින්නේ. According to most understanding of most people in Christian work today, අද ක්‍රිස්තියානියාගේ සේවකයන් අතරේ තිබෙනා වූ තේරුම් ගැනීම නම් we would say Jesus wasted 30 years. එයා කියයි යේසුස් වහන්සේ අපරාධ අවුරුදු 30ක් නාස්ති කළා කියලා. He knew the whole Bible and
by the age of 12. අවුරුදු 12 පටන් උන්වහන්සේ මුළු බයිබලෙම දැනගෙන හිටියා. He lived a pure, sinless life, even for 12 years, by the age of 12. අවුරුදු 12 වෙනකොට කිසි පාපයක් නැති ජීවිතයක් උන්වහන්සේ ගත කළා. Couldn't he have gone out and preached and served the Lord at least when he was 20? අඩුම ගානේ 20 දිවත් එළියට ගිහිල්ලා උන්වහන්සේ සේවය කරන්න නොතිබුණාද? What did he do for 30 years? අවුරුදු 30ක් වෙනකම් උන්වහන්සේ මොනවද කළේ? Never preached a sermon. එක දේශනයක්වත් දේශනා කළේ නැහැ. Cast out a demon, never healed a sick එක යක්ෂ ආත්මයක් දුරු කළේ නැහැ. කිසි කෙනෙක් සුව කළේ නැහැ. never did a miracle. කිසිම හාස්කමක් කළේ නැහැ. And yet, the father said at the baptism, I'm very pleased with him. එහෙම තිබිලත් පියාණන් වහන්සේ කිව්වා යේසුස් වහන්සේගේ බෞතිස්මයේදී මම ඉතාමත් ප්‍රසන්නව සිටිනවා කියලා උන්වහන්සේ කෙරෙහි. Supposing you never did any ministry for the Lord in your life. හිතමු ඔබගේ ජීවිතයේ ඔබ කිසිම සේවාවක් කළා නැත්නම්. Never gave out a tract, never witnessed, never කිසිම preached. ට්‍රැක් එකක් දීලා නැහැ, කිසිම සාක්ෂියක් බෙදාගෙන නැහැ නේද? Never did anything which the Christian world calls ministry. මේ ක්‍රිස්තියානි ලෝකේ සේවාව කියනා වූ කිසිම දෙයක් ඔබ කරලා තිබුණේ නැත්නම්. You think God could say about you, I'm very happy with you? Do you think God could say about you, I'm very happy with your life? ඔබ හිතනවාද දෙවියන් වහන්සේට කියන්න පුළුවන් කියලා මම ඔබගේ ජීවිතය ගැන ප්‍රසන්නව සිටිනවා කියලා? Most of us would say, impossible. බොහෝ අය කිය එසේම වෙන්නම බෑ කියලා. Because our whole idea is that God called me to do some service or start a church or do something like that. මන්දත් අපගේ මුළු අදහස ඇවිල්ලා දෙවියන් වහන්සේට සේවය කරන්න සභාවක් පටන් ගන්න කියන එක ගැනයි. But that's not what he made man for. නමුත් ඒ උදෙසා නෙමෙයි මනුෂ්‍යව දෙවියන් වහන්සේ මෙව්වේ. He didn't say, I've got a garden, I need a gardener, so let me make a man. උන්වහන්සේ කිව්වේ නෑ මට ගාඩන් එකක් තියෙනවා මට වෙනක් තියෙනවා ඒක බලා ගන්න කෙනෙක් අවශ්‍යයි කියලා දෙවියන් වහන්සේ මනුෂ්‍යව මෙව්වේ නෑ. He didn't say, I want somebody to serve me. උන්වහන්සේ කිව්වේ නෑ මට කවුරු හරි මට සේවය කරන්න ඕන කියලා. He had millions of angels who did so much service for him. උන්වහන්සේට සේවය කරන පිණිස කෝටි ගණන් දේවදූතයන් හිටියා. But there's something those angels could not do. නමුත් මේ දේවදූතයන්ට කරන්න බැරි දෙයක් තිබුණා. They could not reflect God's image. ඒ දේවදූතයන්ට බෑ දෙවියන් වහන්සේගේ ස්වරූපය පිළිබඳව කරන්න. Man was created with that ability. මනුෂ්‍යව ඒ හැකියාව ඇතුවයි මැව්වේ. See, something like bulbs have got the ability to show forth light. අපි උදාහරණයක් ඇටියට මේ බල්බයක් ගත්තොත් ඒකට ඒකෙන් එළිය විදවන්න පුළුවන්. If you put electricity through this table, it won't give any light. නමුත් මේ විද්‍යුතයම මේ මේසයට දැම්මට ඒකෙන් ආලෝකයක් එන්නේ Because නැහැ. it doesn't have that ability. මන්ද මේ මේසයට නැහැ ඒ හැකියාව. Man was created with an ability to reflect the image of God, which the angels did not have. ඉතින් දේවදූතයන්ට නොතිබුණා වූ හැකියාවක් ඇතිව තමයි මනුෂ්‍යව මැව්වේ දෙවියන් වහන්සේගේ ස්වරූපය පිළිඹු කරන්න. So you need to understand that your character is a million times more important to God than all that you do. ඒ නිසා ඔබ තේරුම් ගත යුතුයි ඔබගේ චරිතය කෝටි වාරයක් වැදගත් දෙවියන් වහන්සේට ඔබ කරන්නා වූ දේවල් වලට වඩා කියන එක. I don't know how many people understand that. මම දන්නේ ඔයගොල්ලන් කී දෙනෙක් තේරුම් ගන්නවද කියලා. Most people when they try to impress others with what they are, how spiritual they are. බොහෝ අය අනිත් අයට නිකම් පෙන්නුම් කරන්න යනවා මම කොයිතරම් ආත්මිකද කියන එක. They always try to say, I'm doing this and I'm doing that for the Lord. නිතරම එයා කියනවා මම මේක කරනවා මම අරක කරනවා ස්වාමීන් වහන්සේ. I'm going here and doing this and going here and doing that. මම මෙහෙට ගිහලා මේක කරනවා මම එහාට ගිහලා මේක කරනවා කියලා. And 99% of Christians are impressed because those 99% don't know God. 99% ක්‍රිස්තියානි අය මේක දැකලා උත්තේජනය වෙනවා. එයා දෙවියන් වහන්සේව දන්නේ නැති නිසා. Do you know that when God saved you, when Jesus saved you, He did not save you to serve Him, but to be like Him. ඔබ දන්නවද දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ඔබ ගලවගත් විට උන්වහන්සේ ඔබ ගැලවුවේ නැහැ උන්වහන්සේට සේවය කරන්න කියන එක. God was pleased with Jesus, as I said, at the age of 30 when He had done no ministry. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ අවුරුදු 30ක් වෙනකොටදීත් උන්වහන්සේ ප්‍රසන්න වෙයිටියා කිසිම සේවාවක් යේසුස් වහන්සේ නොකර. He didn't even have a weekly Bible study in his house, even though he knew the Bible so much. බයිබලෙ එච්චර දැනගෙන ඉඳලා අඳුම ගානේ සතියකට වතාවක්වත් ගෙදරදී රැස්වීමක්වත් උන්වහන්සේ කළේ නැහැ. He made stools and benches and chairs, and that's what he did for 30 years. උන්වහන්සේ මොනවද කළේ? පුටු හැදුවා, මේස හැදුවා ඒ අවුරුදු 30 වෙනකම්.
Father said, I'm delighted. නමුත් පියාණන් වහන්සේ කිව්වා මම ඊටමත් ප්‍රසන්නව සිටිනවා කියලා. Because he lived in total purity. මන්දත් උන්වහන්සේ සම්පූර්ණ පවිත්‍රව ජීවත් වුණ No නිසා. sin in him. උන්වහන්සේ තුළ පාපයක් He තිබුණා. was tempted in every possible way. හැම හැකි ආකාරයකින් උන්වහන්සේව පරීක්ෂා Never කළා. sinned. නමුත් උන්වහන්සේ කිසි විදිහක පව් කළේ නැහැ. And if you really want a proper evaluation of your life before God, දෙවියන් වහන්සේ ඉදිරියේ සැබෑ තක්සේරුවක් ඔබට ලබා ගන්න අවශ්‍ය නම් ask yourself one question. ඔබගෙන් එක ප්‍රශ්නයක් අසන්න. How much are you overcoming sin in your life? ඔබේ ජීවිතේ කොතරම් පාපය ඔබ ජය ගන්නවාද? How much humility is there in your life? ඔබේ ජීවිතේ කොතරම් යටහත්කම තිබෙනවාද? How much have you been freed from selfishness and living for yourself? ඔබ උදෙසාම ජීවත් වෙනා වූ ආත්මාර්ථකාමීත්වයෙන් ඔබ කොයිතරම් නිදහස් වෙලා තිබෙනවද? How much have you been freed from jealousy and wrong attitudes? කොයිතරම් ඔබ නිදහස් වෙලා තිබෙනවද ඊර්ෂ්‍යාවෙන් සහ එකෙක්නා කෙරෙහි තිබෙනා වූ වැරදි ආකල්පවලින්? From sitting at home and gossiping and backbiting with your wife and your husband? ගෙදර සිටගෙන භාර්යාව සහ පුරුෂයා එකට එකෙක්නා ගැන විවේචනය කරා ගන්න නැතුව. That is the worth of your life. ඒවා තමයි ඔබේ ජීවිතේ වටිනා දේවල්. All the rest, going to meetings and praise and worship and all the other things that you do. අනිත් සෑම දෙයක්ම ඔබ ප්‍රශංසා රැස්වීම වලට යන එක ප්‍රශංසා කිරීම You can forget about. ඒවා සියල්ල අමතක කරන්න පුළුවන්. Jesus spent 33 years manifesting the fruit of the Spirit. යේසුස් වහන්සේ අවුරුදු 33ක් තිස්සේ ආත්මේ ඵල පිළිඹු කරා. And 3 years manifesting the gifts of the Holy Spirit. අවුරුදු 3ක් පමණයි ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනාවල් He පිළිඹු had all කරේ. the gifts of the Holy Spirit. උන්වහන්සේට සියලුම දීමනා තිබුණා. But he exercised it only for 3 years. නමුත් අවුරුදු 3ක් පමණයි ඒවා පාවිච්චි කළේ. And the fruit of the Spirit, 33 years. නමුත් ආත්මයේ ඵල ඒවා අවුරුදු 33ක් මාරක්ම ඒ පාවිච්චි කරා. Since he is my example, ඉතින් උන්වහන්සේ මාගේ උදාහරණය නිසා I say to myself, මටම කියාගත්තා. both fruits and gifts of the Spirit are important. ආත්මේ ඵල සහ දීමනා මේ දෙකම වැදගත්. But the fruit of the Spirit is 11 times more important than the gifts of the Spirit. නමුත් ආත්මේ ඵල ආත්මික දීමනාවලට වඩා 11 වාරයක් වැඩියෙන් මට වැදගත්. And it's 11 times more important to live a pure life than to serve God. දෙවියන්වහන්සේ සේවය කරනවට වඩා ශුද්ධ වූ ජීවිතයක් ගත කිරීම 11 වාරයක් මට වැදගත් කියලා. God is 11 times more interested in my life at home, in my life at my office, than all the things I do for Him. මම උන්වහන්සේ උදෙසා කරන්නා වූ සෑම දෙයකටම වඩා මගේ ගෙදර ජීවිතය මගේ රැකියාව කරන ජීවිතය 11 වාරයකට වඩා උන්වහන්සේට වැදගත් වෙනවා. So many Christians excuse the failure and sin in their life by saying, but I serve Him. බොහෝ අය නිදාසට කාරණා කියනවා ඔවුන්ගේ වරදටපත් වීම ගැන ඔවුන් කරන්නා වැරදි ගැන. නමුත් මම සේවය කරනවා කියනවා. I go for a weekly meeting. මම සතිපතා රැස්වීමකට I යනවා. give money for Christian work මම once in a while. ක්‍රිස්තියානි සේවයට මම ඉඳලා හිටලා සල්ලි දෙනවා. Such people don't have a clue as to what God wants. දෙවියන් වහන්සේ කවුද කියා ඔවුන්ට කිසිම දැනීමක් කොහෙත්ම නැහැ. How do you live at home? කොහොමද ඔබ ගෙදර ජීවත් වෙන්නේ? How is your language like? ඔබේ භාෂාව කොයි ආකාරද ඔබ පාවිච්චි කරන්නේ? What are the thoughts you think when you're all by yourself? ඔබ තනිව ඉන්නකොට ඔබගේ සිතුවිලි කොහොමද ඔබ සිතන්නේ? Those are a much better evaluation of what you are than all the meetings and service that you do for God. ඔබ දෙවියන් වහන්සේ උදෙසා කරන්නා වූ සෑම රැස්වීමක් සේවයකට වඩා ඒවා තමයි ඊටමත් වැදගත් දේවල් වන්නේ. Supposing I lived 30 years never doing anything for God. හිතුව මම අවුරුදු 30ක් තිස්සේ ජීවත් වෙනවා දෙවියන් වහන්සේ උදෙසා කිසිම දෙයක් නොකර. Really free from selfishness. නමුත් සැබවින්ම මම ආත්මార్థකමෙන් නිදහස්. Free from pride, free from the love of money. උඩඟුකමෙන් මම නිදහස්, මුදලට ඇති ආශාවෙන් මම Walking නිදහස්. in humility, purity, මම ජීවත් වෙනවා යටහත්ව, ඒ වගේම ශුද්ධව. love and goodness to others. අන් අය කෙරෙහි ප්‍රේමයෙන් සහ යහපත්කමෙන්. I believe God can say to me, I'm really happy with the way you live. එවිට දෙවියන් වහන්සේට පුළුවන් මා ගැන කියන්න මම තාමත් ප්‍රසන්න වෙනවා ඔබ ගැන. Die and go to heaven and get the greatest reward there. මං මැරිලා මට ස්වර්ගයට ගිහිල්ලා මහත් වූ ත්‍යාගය ලබන්න පුළුවන් එවිට. Even though in terms of service I did nothing. සේවය අතින් මම කිසි දෙයක් නොකර තිබුණත්.
And here's another guy who spent 30 years doing this and that and the other and going here and there and very active in Christian work. මෙන්න මෙතන තවත් එක්කෙනෙක් ඉන්නවා. එයා එහාට යනවා මෙහාට යනවා බොහෝ දේවල් කරනවා ක්‍රිස්තියානි සේවාවන් ගොඩක් කරනවා බුද්ධියක් තිස්සේ. Casting out demons in Jesus' යක්ෂයන් name. දුරු කරනවා යේසුස් වහන්සේගේ Healing the නාමයෙන්. sick. රෝගීන් සුව කරනවා යේසුස් වහන්සේගේ They නාමයෙන්. say, go to hell, I don't even know you. නමුත් යේසුස් වහන්සේ කියනවා නිරයට යන්න මම නුඹව දන්නේ නැහැ කියලා. Jesus himself said that in Matthew 7. මතෙව් 7 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ මේ කිව්වා. And even though these things are written so plainly, we forget them. මේවා ඊටම සරලව ලියා තිබුණත් අපි මේවා අමතක කරනවා. If Jesus is the author and finisher of our faith, යේසුස් වහන්සේ නම් අපේ ඇදහිල්ලේ කතුවරයත් ඒ අවසන් කරන්නත් then I must learn from him because that's the life he wants to write into my heart. එහෙනම් මම උන්වහන්සේගෙන් ඉගෙන ගන්න ඕන. මන්දත් උන්වහන්සේට අවශ්‍ය ඒ ජීවිතය තමයි මගේ හදවතේ ලියන්නේ. He wants to write in my heart as the author the same faith he had on earth. මේ පොළොව මත පිට උන්වහන්සේට තිබුණ ඇදහිල්ලම තමයි උන්වහන්සේට කතුවරයා ලෙස මගේ හදවතේ ලියන්න අවශ්‍ය වන්නේ. Where his life was 11 times more important than his ministry. ජීවිතය සේවයට වඩා 11 වාරයකට වැඩියෙන් වැදගත් කියන එක. I have met in my whole life hardly anybody who preaches that message. මගේ මුළු ජීවිතේම කිසි කෙනෙක් මම අහලා නැහැ මේ පණිවිඩය දේශනා කරනවා. And that is what it means to follow in Jesus' footsteps. මේ තමයි යේසුස් වහන්සේගේ පාද අනුගමනය කරනවා කියන එකේ අර්ථය. And in order to follow in Jesus' footsteps, යේසුස් වහන්සේගේ පාද වල ඇවිදීමේ පිණිස like this verse we have, let us run the race looking unto Jesus, the author මේ and පදේ finisher of our faith. මේ පදේ කියනක් අපි අපේ ඇදහිල්ලේ කතුවරයා ලෙස බලමින් අපි මේ දිවීම දුවමු. That means I see Jesus' footsteps එනම් මම යේසුස් වහන්සේගේ පියවරවල් දකිනවා. and I can walk in them. ඒවායේ මට ඇවිදින්න පුළුවන්. And it doesn't matter how old we are. මම කොයිතරම් වයස්ගත වුණත් ඒ ප්‍රශ්නයක් නැහැ. Supposing a little child here says, I'm only 5 years old. යම් දරුවෙක් ඉන්න පුළුවන් යා කියන්න පුළුවන් මම තාම අවුරුදු 5යි. You know what I can tell him? ඔබ දන්නවද මට කියන්න පුළුවන් කුමක්ද කියලා ඔබට? Look at the earliest footsteps of Jesus. බලන්න යේසුස් වහන්සේගේ මුල්ම පියවරවල් ටික කියලා. Small feet. පොඩි අඩිපාරවල් ඒවා. You can see small feet there, 5 years old. අවුරුදු 5ේ පොඩි අඩිපාරවල් තියෙන දකින්නවද කියලා. You tell that 5-year-old, put your feet there. අවුරුදු 5 කරන මං කියනවා අන්න එතනට අඩිය තියන්න. He wasn't preaching when he was 5. උන්වහන්සේ දේශනා කළේ නෑ අවුරුදු 5ේදී. He didn't even know the Bible when he was 5. උන්වහන්සේ බයිබලයවත් ඒ තරම දැනගෙන හිටියේ නෑ අවුරුදු 5ේදී. What did he do? එහෙනම් උන්වහන්සේ මොනවද කළේ? What are his footsteps when he was 5? 5ේදී බලන්න උන්වහන්සේගේ අඩිපාරවල් කොහොමද කියලා. Obey Joseph, ජෝසෙෆ්ට කීකරු වුණා, obey Mary. මරියාට කීකරු වුණා. Obey Joseph, ජෝසෙෆ්ට කීකරු වුණා, obey Mary. මරියාට කීකරු වුණා. It's like left, right, left, right. That's all he did. වම දකුණ වම දකුණ. එයා යේසුස් වහන්සේ අවුරුදු 5ේදී කළේ. So I tell a 5-year-old, can you do that? ඉතින් මම අවුරුදු 5 කෙනෙක් ගාන ඒක කරන්න පුළුවන්ද? You don't need to know the Bible. ඒකට බයිබලය දැනගන්න අවශ්‍ය නැහැ. You don't need to stand up and preach. නැගිටලා දේශනා කරන්න අවශ්‍ය නැහැ. Run the race, looking at Jesus. යේසුස් වහන්සේ දිහා බලන්න දුන්න. Or say a young 17-year-old young man. එහෙම නැත්නම් මම අවුරුදු 17ක විතර තරුණ මිනිහෙක් මම කියනවා. Say, look at Jesus' footsteps as a 17-year-old young man. අන්න බලන්න යේසුස් වහන්සේ අවුරුදු 17 උන්වහන්සේගේ පියවරවල් කොහොමද කියලා. With all the pretty girls in Nazareth trying to tempt him. නාසරෙති ඉන්නා වූ ඔක්කොම ලස්සන තරුණියන් උන්වහන්සේට ආකර්ෂණ වෙන්න ගියා. Are you shocked to hear that? ඔබට චකිතයක්ද ඒක ඇසීම? Do you believe the Bible? ඔබ බයිබලය විශ්වාස කරනවද? Hebrews 4:15, he was tempted in every point as we are. හෙබ්‍රේය 4 සඳහන් වෙනවා අපි මෙන්න උන්වහන්සේ සෑම අතින්ම පරීක්ෂා කරනු ලැබුවා. Every point. හැම අතින්ම. There is no temptation any human being ever faced in his whole life in all these 6,000 years that Jesus did not face. යේසුස් වහන්සේ මුණ නොදුන්නා වූ මිනිසයන් මුණ දෙන්නා වූ කිසිම දෙයක් And උන්වහන්සේ මුණ නොදී සිටියේ නැහැ. this 17-year-old young man tempted with these terrific passions. අවුරුදු 17 මේ තරුණයා ඒ තියෙනා වූ තරුණකමේ ආශාවල් වලින් පරීක්ෂා කරනු ලැබුවා. Look at Jesus' footsteps and run. යේසුස් වහන්සේගේ පියවරවල් බලලා දුවන්න. And see how he fought it when he was young. බලන්න කොහොමද උන්වහන්සේ තරුණව ඉන්නකොට ඒවත් සමග සටන් කළේ කියලා. It'll encourage you. ඒ ඔබ දීමත් කරනවා. I know it encouraged me. මම දන්නවා මාව
ධෛර්යමත් කළා. Whenever I was facing a temptation, which was when I was a young man, which was too strong for me. මම තරුණයෙකු සිටින කාලේ මාව පරීක්ෂා කරනකොට ඉතාමත් හදබල දෙයකින්. Temptation is like a strong man trying to push you to the ground. පරීක්ෂාව කියන එක ඇවිල්ලා ඉතාමත් ශක්තිමත් මිනිහෙක් ඇවිල්ලා ඔබ පොළොවට තල්ලු කරලා දානවා. I'm resisting, but so difficult. මම ඒ වැටෙන්නේ නැතුව උත්සාහ කරනවා කෙලින් නමුත් ඉන්න බෑ. I would say, Lord Jesus, in Nazareth, you were tempted exactly like I am being tempted right now. මම එතකොට කියනවා ස්වාමී යේසුස් වහන්සේ දැන් මම මේ යන පරීක්ෂාව වගේම ඔබ වහන්සේ පරීක්ෂා කරනු ලැබුවා ඔබ වහන්සේ ඉන්නකොට. I want to see what you did there. මට අවශ්‍යයි ඔබ වහන්සේ එතනදී මොනවද කළේ කියලා දකින්න. I want to do the same. ඒකම මට කරන්න අවශ්‍යයි. And I see that he prayed for grace. එවිට මම දකිනවා උන්වහන්සේ යාඥා කළ අනුග්‍රහය He became strong and ඒ වගේම සවිමත්කම ඉල්ලලා and overcame. ඒන් ජයගත්තා ඒක ආකාරයෙන්. Lord, I'm going to do the same. එතකොට මම කියනවා ස්වාමීනි මමත් එහෙම කරනවා. That is the most important thing you can do for God in your life. ඔබේ ජීවිතේ ඔබට කළ හැකි ඉතාමත්ම වැදගත් දේ ඒකයි ඔබගේ ජීවිතය තුළ. For me, that is still the most important thing that I do for මට තවමත් මගේ ජීවිතේ වැදගත්ම දේ එයයි කරන එක. Because he did not create me because he needed a gardener in his vineyard. He created me to reflect his image. මන්දත් උන්වහන්සේ මාව මැරුවේ නෑ උයනේ උයන් පාලකයෙක් හැටියට ඉන්න. උන්වහන්සේ මාව මැරුවේ උන්වහන්සේගේ ස්වරූපය නිරූපණය කරන්න. If I'm always a long-faced, serious-looking guy, මම නිතරම දිග මුහුණක් ඇතිව දරාරුම් සිතකින් ඉන්නවා නම් I don't think I'll be reflecting the image of Jesus. මම හිතන්නේ නම් මම යේසුස් වහන්සේගේ ස්වරූපය පෙන්වන්න කරනවා කියලා. Yeah, there are times when we have to be serious. ඔව් සමහර අවස්ථාවලදී ඊටම දරාරුම් සිටිය යුතුයි. But if you're always like that, ඔබ හැමතිස්සෙම එහෙම නම් I don't believe Jesus was like that. මම හිතන්නේ යේසුස් වහන්සේ එහෙම ඉන්නේ. He would have driven everybody away. උන්වහන්සේගෙන් හැම එක්කෙනෙක්ම එනං ඈතලා යන්න ගියා. And if I don't have compassion for people who have fallen and failed and messed up their life, බැටි යන්නා වූ වලදට වැටුණා වූ තමුන්ගේ ජීවිතය පාපේ නිසා කලවම් කරගත්ත කෙනෙක් ගැන I wouldn't be like Jesus. අනුකම්පාව නැත්තම් මම යේසුස් වහන්සේ මෙන් වෙන්නේ නැහැ. So that's why we have to study the life of Jesus if you really want to fulfill God's will for your life. ඒ නිසා තමයි අපි සැබවින්ම අපේ ජීවිත උදෙසා දෙවියන් වහන්සේගේ සැලැස්ම සම්පූර්ණ කරන්න යුතු නම් යේසුස් වහන්සේගේ ජීවිතය අපි I ඉගෙන ගන්න say, ඕනේ. forget about ministry. මම කියන්න කැමති සේවය අමතක කරන්න කියලා. Concentrate on his life. උන්වහන්සේගේ ජීවිතය ගැන සලකන්න. And ministry will automatically be the overflow of your life. එවිට ඔබගේ ජීවිතයෙන් නිරන්තරයෙන්ම සේවාව කියන එක උතුරා යයි. I don't think I've ever traveled in my ministry in all my life as much as I've done in the last 12 months. මම මේ පහුගිය මාස 12 තරම් මගේ ජීවිතේ කවදාවත් මම එහාට මෙහාට ගමන් කරලා නැතුව ඇති මගේ සේවය කාලෙදී. That ministry is not important for me. ඒ සේවය මට ඒ තරම් වැදගත් නැහැ. It's my walk with Jesus and love for him that's important. මට වැදගත් වෙන්නේ යේසුස් වහන්සේ සමග ඇවිදීම සහ උන්වහන්සේ අනුව යෑමයි. Every day I'm thinking of how I can be a little more like him, not what new place I can go and serve him. හැමදාම මම හිතන්නේ කොහොමද මම තව ටිකක් යේසුස් වහන්සේ මෙන් වෙන්නේ? එහෙම නැත්නම් මම හොයන්නේ තව කොයිද අලුත් තැනක් තියෙන්නේ මට යන්න කියලා. As I seek to become like him, God gives me opportunity to serve him here and there. මම ඒ සොයන විට දෙවියන් වහන්සේ මට අවස්ථාවක් දෙනවා තව කොහොමද යන්න. Paul said in Philippians in chapter 3, පිලිප්පි 3 වෙනි පරිච්ඡේදයේ පෞල්තුමා කියනවා he says, there's only one thing I do. ඔව් කියනවා මම එකම එක දෙයයි කරන්නේ කියලා. Now today, if you were to ask an average Christian worker, what is the one thing you want to do? ඔබ අද බොහෝ ක්‍රිස්තියානි සේවකයන්ගෙන් ඇහුවොත් ඔබ කරන්න කැමති එකම දේ කුමක්ද කියලා. Philippians 3:13. පිලිප්පි 3:13 Today people would say, අද සෙනග කියයි I want to reach the world for Christ. මට අවශ්‍යයි ලෝකයේම ක්‍රිස්තුස් වහන්සේ උදෙසා දිනා ගන්න. That sound, you think, boy, what a spiritual man. He wants to reach the world for Christ. ඔබට හිතේ යම්මු කොයිතරම් ආත්මික මිනිසෙක්ද මේ මනුෂයාට අවශ්‍ය මුළු ලෝකෙම ජය ගන්න. I want to win my city for the Lord. මට අවශ්‍යයි මේ නගරයම යේසුස් වහන්සේ උදෙසා දිනා ගන්න. I'm not impressed by all these slogans. මේ වගේ කීම් වලට මම ඒකම ඇදිලා යන්නේ නැහැ.
Because my Savior never came saying, I want to win Israel for Christ. මන්දත් මගේ ගැලුම්කරුවන් කිව්වේ නැහැ මම ආවේ ඊශ්‍රායල් අයව පාපේ Or I want to save everybody in Nazareth. ගලවන්න. එහෙම නැත්නම් මම නාසරෙත් ඉස්සෑම දෙනාම ගලවන්න ආවා කියලා කිව්වේ නැහැ. You know what Jesus said? ඔබ දන්නවද යේසුස් වහන්සේ මොනවද කිව්වේ කියලා? The way to life is very narrow, very few will find it. ජීවනයේ මාවත ඇවිල්ලා තාමත් පටුයි බොහෝ ස්වල්ප දෙනෙක් සම්බ වෙන්නේ කියලා. I believe that with all my heart. මම මගේ මුළු හදවතින් ඒ විශ්වාසය. The way to life is so narrow ජීවනයේ මාවත තාමත් පටුයි. that if thousands of people listen to my message, only a few will really find that way. දහසක් මගේ පණිවිඩ ඇසුවොත් එයින් ඊටමත් ස්වල්පයයි හඳුනාගන්නේ. I get so many emails from all parts of the world of people who are listening to our messages from CFC. CFC එකේ අපේ පණිවිඩයට අහුම්කම් දෙන්නා වූ ලෝකයේ එක එක පැතිවලින් මට ඊමේල්ස් බොහෝ එනවා. Knowing human nature, I'm not excited. මනුෂ්‍ය ස්වභාවය දැන් නිසා මම ඒ ගැන ඒ තරම්ම චකිතයකට පත් වෙන්නේ නැහැ. A lot of people enjoy listening to me. බොහෝ අය සතුටු වෙනවා මට අහුම්කම් දීමෙන්. And when I hear that, මම ඒක අසන විට I remember Mark 6 verse 20. මාර්ක් 6 පදය මට මතක් වෙනවා. Mark 6 verse 20 says, මාර්ක් 6 උන්වහන්සේ කියනවා it's amazing words. ඒ තරමත් පුදුමාකාර පදයක්. Herod enjoyed listening to John the Baptist. හෙරෝද් ඉතාමත් රසවත්ව අසා සිටියා යොහාන් බෞතිස්තගේ පණිවිඩය. If John the Baptist had a website, Herod would have sent an email to him saying, hey, I enjoy listening to you, man. යොහාන් බෞතිස්තගේ වෙබ්සයිට් එක තිබුණා නම් හෙරෝද් යවන්න ගියා ඊමේල් එකක් මම ඔබට අහුම්කම් දෙනවා දන්නවද How කියලා. would John the Baptist have felt? එහෙනම් යොහාන් බෞතිස්තට කොයි වගේ දැනෙන්නේද? Hey, Herod enjoys listening to me. හෙරෝද් රජුගම මගේ පණිවිඩට අහුම්කම් දෙනවා. John the Baptist had more discernment than that. ඊට වඩා හොඳ අවබෝධයක් යොහාන් බෞතිස්තට තිබුණා. He said, a lot of people enjoy listening to me. Their lives are not changed. ඔව් කිව්වා බොහෝ අය මගේ පණිවිඩට අහුම්කම් දුන්නාට ඒ ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ කියලා වුණා. Because 2 verses later, මන්ද පද දෙකකට පසුව in verse 22, it says, Herod enjoyed seeing this half-naked Salome dance in front of him also. 22 වෙනි පදයේ කියනවා හෙරෝද් මේ සලෝමි වාගේට නිරුවත් නටන එක දැකලත් ඒකත් රස වින්දා කියලා. And I know that a lot of people who enjoy listening to me afterwards like to watch some dirty movie on television also. ඒ වගේ මමත් දන්නවා බොහෝ අය මගේ පණිවිඩ රස විඳලා ඒත් එක්කම එයා කැමති ටීවී කියනවා වූ අසභ්‍ය දෙයක් බලලත් රස විඳින්න. Exactly like Herod. හරියටම හෙරෝද් වගේ. How many of them find the way? ඒ කී දෙනෙක්ද මාවත හඳුනාගන්නේ? Very few. බොහෝ ස්වල්පයි. It's true everywhere. ඒ සත්‍යයක් සෑම ස්ථානයක. Even in our churches in India. මගේ සභාවේ ඉන්දියාවේ I've never counted how many people there are in our churches. Maybe 4,000, 5,000, I don't know. මම ගණන් කරලා නැහැ කී දෙනෙක් ඉන්නවද කියලා අපේ සභාවේ සමහරට 4,000 5,000 ඉන්නවා ඇති. But of all those 5,000 believers, නමුත් ඒ ඇදහිලිවන්තයන් 5,000කින් if 100 of them have found the way, I'd be excited. එයින් 100ක් හරි මාර්ගය හඳුනාගෙන තිබුණා නම් මට ඉතාමත් සතුටක් ඒක. But I doubt it. නමුත් මම ඒක ගැන සැකයි. I tell you honestly. මම අවංකව කියන්නේ. So, say then, Brother Zach, your ministry is a failure then. එතකොට කියන්න පුළුවන් සහෝදර සැකේන ඔබගේ සේවාව ඉතාමත් සාර්ථක එකක් නෙමෙයි කියලා. That's for God to decide. I don't decide that. ඒක දෙවියන් වහන්සේ තීරණය කරන්නේ. මම නෙමෙයි ඒක දිශාව. My calling is not to be successful, but to be faithful. මගේ කැඳවීම ඇවිල්ලා සාර්ථක වීම නෙමෙයි. නමුත් Not successful. විශ්වාසවන්ත වීමයි. Jesus had only 12 at the end of his life, and that also one left him. He had only 11. යේසුස් වහන්සේගේ සේවාව අවසානයේදී උන්වහන්සේට හිටියේ 12යි. ඒකිනුත් එක්කෙනෙක් ගියා හැලිලා. He preached to thousands. නමුත් උන්වහන්සේ දහසක් ගානකට දේශනා කළා. Some of them were tremendously excited by what he said. උන්වහන්සේගේ දේශනා අහලා සමහර අය පුදුමාකාර විදිහට ඒක ගැන තෘප්තියටපත් වුණා. See in Matthew 7, බලමු අපි මතෙව් 7 verse 28 and 29. 28 සහ 29 වෙනි පදවල When Jesus finished his sermon,
යේසුස් වහන්සේගේ දේශනා අවසානයේදී That is not some low-level sermon. Sermon on the Mount. මේ ඇවිල්ලා පහළ ගණේ දේශනාවක් නෙමෙයි. If you're angry, you can go to hell. ඔබ කේන්ති ගන්නවා නම් ඔබ නිරේට යනවා. If you lust after a woman, you committed adultery. ඔබ රාගයෙන් ස්ත්‍රිය දිහා බලනවා නම් ඔබ නිරේට යනවා. Strong stuff like that. මෙවැනි දරුණු කීම්. People were excited. මේ සෙනඟ මේවා අහලා පුදුමයටපත් වුණා. Great message, Jesus. මහතු පණිවිඩයක් අද ස්වාමීන් වහන්සේ Congratulated, wonderful message, Jesus. I loved hearing you today. They were amazed. And they praised him, saying, Boy, verse 29, you have authority. You don't preach like these boring Pharisees in the synagogue. You think Jesus was excited? That all these fellows, they didn't find the way to life. See John chapter 2. John දෙවෙනි පරිච්ඡේදයේ It's a beautiful word. Many times I remember that. ඉතාමත් අලංකාර පදයක් මම බොහෝ කාලයක් තිස්සේ මතක තිබෙනවා. John chapter 2 verse 23 to 25. යොහාන් දෙවෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ සිට 25 දක්වා. In Jerusalem at the Passover during the feast, many believed in Jesus' name, beholding those miracles which he was doing. 23. උන්වහන්සේ පාස්කු මංගලයේදී යෙරුසලමේ සිටි කලී බොහෝ දෙනෙක් උන්වහන්සේ කළ ලකුණු දැක. How many became believers? කොයිතරම් දෙනෙක් උන්වහන්සේ කරේ අදාහගත්තද? Many. බොහෝ දෙනෙක්. You know, it's not easy for a Jewish person to believe in Jesus, even today. අද පවා යුදෙව් කෙනෙක්ට යේසුස් වහන්සේව අදාහ ගන්න ඉතාමත් අමාරු දෙයක් ඒක. How many Jews have you met who have been converted? ඔබට මුණ ගැසලා තිබෙන්නේ අය කොපමණ දෙනෙක් මුණ ගැසලා තියෙනවද යුදෙව් අය ගැලවිලා? I'm almost certain it's a very, very few. මට ඉතාමත් සාතිකයි බොහෝම ස්වල්පයි. Like Muslims, very few get converted. මුස්ලිම් අය ගැලවීම ලබන තේ ආකාරය ඉතාමත් ස්වල්පයි. So many Jews believed in Jesus. බොහෝ යුදෙව් අය යේසුස් වහන්සේ පණිවිඩය උන්වහන්සේ කියලා අදාහගත්තා. It's like a miracle. එය හස්කම. I mean, if you had so many Jews believing, you'd be excited, right? යුදෙව් අය බොහෝ දෙනෙක් විශ්වාස කළොත් ඔබ ඒ ගැන ඉතාමත් පුදුමයටපත් වෙනා නෙමෙයි. But Jesus, verse 24, did not entrust himself to them because he knew all men. නමුත් 24 පදයේ යේසුස් වහන්සේ කියනවා නමුත් යේසුස් වහන්සේ සියල්ලන් දන්නා බැවින් ද මනුෂ්‍යයා තුළ තිබෙන කුමක්ද කියා මනුෂ්‍යයා ගැන යමකගේ he did not need anyone to give a testimony concerning any man, verse 25, because he knew what was inside man. මනුෂ්‍යයා තුළ තිබෙන්නේ කුමක්ද කියා දන්න නිසා මේ මනුෂ්‍යයන් ගැන උන්වහන්සේට අවශ්‍ය වුණේ කිසි සාක්ෂියක් දෙන්න. And through the years, I've also discovered what is in man. වර්ෂ ගණනාවක් තිස්සේ ඉඳන් මම මනුෂ්‍යයා තුළ තිබෙන්නේ කුමක්ද කියන එක මම හඳුනා ගන්නවා. Many are excited when they hear a powerful message. ඉතාමත් බලවන්ත පණිවිඩයක් අහනකොට බොහෝ අය ඒ ගැන ඉතාමත් උත්තේජනය වෙනවා. You wait a month or two, they've forgotten everything. මාසයක් හෝ දෙකක් ගියාන් පස්සේ ඔක්කොම අමතක කරලා යනවා. Man is like that. මනුෂ්‍යයා ආකාරයි. There are very few who are serious and gripped and say, Lord, till the end of my life, I'm going only one way. බොහෝ ස්වල්ප දෙනෙක් තමයි එයින් පැඳිලා කියන්නේ ස්වාමීනි මගේ ජීවිතය අවසානයේ දක්වා මම මේ මාර්ගයේ යනවා කියන්නේ. Those are the ones the Lord is looking for. එවැනි අයව තමයි ස්වාමීන් වහන්සේ බලන්නේ. I was telling you about the one thing, Philippians 3:13, that Paul said. පෞතුමා කියනවා මම එක දෙයක් ගැන සිතනවා කියලා. Paul said there's only one thing I do in my life. පෞතුමා කියනවා මගේ ජීවිතේ මම එක දෙයක් කරනවා කියලා. All my past I just forget. මගේ අතීතය මම සම්පූර්ණයෙන්ම අමතක I'm looking forward to the future. මම අනාගතය දිහා බලනවා. What is that? ඒ කුමක්ද? Verse 12, last part. පිලිපි 3:12 අන්තිම භාගය. I want to lay hold of that for which Christ laid hold of me. යමක් පිණිස ක්‍රිස්තුස් වහන්සේ මා අල්ලාගත්සේක්ද ඒක අල්ලා ගන්නට වීර්යය කරන්නෙමි. What did Christ lay hold of you for, Paul? පෞතුමා යමක් පිණිසද යේසුස් වහන්සේ පෞතුමාව අල්ලාගත්තේ? Was it to travel the world and be an apostle? ලෝකේ හැමතැනටම ගමන් කරලා අපොස්තලවරයෙක් වෙන්නද? No. නෑ. Christ laid hold of me that I might be totally like him in my character.
Kristus වහන්සේ මාව අල්ලාගත්තේ මම සම්පූර්ණයෙන්ම උන්වහන්සේගේ චරිතයෙන් වෙනස් වෙනවා. That's the only thing I do in my life. එයයි මම එකම දේ කරන්නව මගේ ජීවිතේ. I want to lay hold of that. මට අවශ්‍ය ඒක අල්ලා ගන්න. I want to fulfill God's original purpose for Adam, that I can reflect his image in his life. මට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ මුල් සැලැස්ම ආදාම උදෙසා තිබුණා වූ මට අවශ්‍යයි ඒක. And then පිළිගමු කරන්න. You ask, well, what about all the lost sinners and the need there is in the world? What are you going to do about that? එවිට ඔබ අහන්න පුළුවන් එනම් පාවතුමා මොනවද කියන්නේ මේ නැති වෙන ආත්ම ගැන ලෝකයේ ඉන්න අනිත් ආත්ම ගැන මොකද කියන්නේ? Yeah, he says, as I pursue after becoming like Christ, the water will overflow and it will bless a few people here and there. Oh, මම යේසුස් වහන්සේ පස්සෙන් යනකොට මා තුලින් වතුර ගලා උතුරා යනවා. එතකොට වටේ එන අය ඒකෙන් ප්‍රයෝජනයක් ලබයි. A few will find the way to life. ඒ තුලින් ස්වල්ප දෙනෙක් ජීවනයේ මාවත සොයාගනි. Some who come after some time will get offended and fall away. සමහර අය ඒ ටිකක් කල් ගියාන් පස්සේ විරුද්ධ වෙලා කියලා වැටියයි. But there will be a remnant. නමුත් ඉතිරි කොටසක් ඉන්නවා. Like in the 600,000 people who left Egypt too. හරියට got into Canaan. ලක්ෂ 6ක් සෙනඟ ඊජිප්තුව අත්හැරලා දෙදෙනෙක් කානාන් දේශයට අතුරු වුණාක් මේ. There will be a remnant. ඉතිරි කොටසක් There will be a few who are gripped by God's original purpose for man. මනුෂ්‍ය උදෙසා දෙවියන් වහන්සේගේ මුල් සැලැස්මට බැඳුනා වූ ස්වල්ප දෙනෙක් ඉන්නවා. They won't be monks sitting in a room trying to become like Jesus. ඒ අය මේ පූජකයන් වගේ කාමරයක ඇතුළේ රිංගන යේසුස් වහන්සේෙන් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. They'll be married people bringing up children. ඒ අය විවාහ වෙච්ච අය දරුවන් බිහි කරන අය. All the struggles of family life. ජීවිතයේ සෑම පෞල් ජීවිත අරගලයන්ට මුහුණ දෙන අය. They'll be earning their living with all the struggles that can be in a time of recession when jobs are being lost. මේම රැකියාවල් අඩු කාලයක රැකියාව නැති වෙන කාලෙක ඒව හැම එකක් තුලින් මුහුණ දීගෙන ජීවත් වෙනවා අය. In the midst of it all, මේ සෑම දෙයක් මැද්දේ they will seek to be like Jesus. ඒ යේසුස් වහන්සේ මෙන්ස් වෙන්නේ කෙසේද කියලා සොයන්න ගන්නවා. And from their life will flow rivers of living water. එවිට ඔවුන්ගේ ජීවිතයෙන් ජීවනදායක වතුරද ගලා යයි. That is how Jesus, as the author and finisher of our faith, lived his life. මේ ආකාරයෙන් තමයි අපේ ඇදහිල්ලේ කතෘ සහ අවසන් කරන්නා වන යේසුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය he said at the end of his life, I have finished the work you gave me to do. උන්වහන්සේගේ ජීවිත අවසානයේදී කිව්වා මට දුන්න වැඩේ මම අවසන් කළා මගේ ජීවිතේදී. Why did he seek fellowship with those 11 disciples more than with so many others? ඇයි උන්වහන්සේ මේ ගෝලයන් 11 දෙනාත් එක්ක සහභාගීකම හේව්වේ මෙච්චර අනිත් අය ඉන්නවා තිබියදී සිටින්දී? Why do you think the apostle John was especially close to Jesus? ඇයි ඔබ හිතන්නේ අපොස්තල යොහාන් තුමා ඊතරම් යේසුස් වහන්සේට ළඟ වෙලා හිටියේ කියලා? It says he used to lean upon Jesus' breast when they were having dinner. යේසුස් වහන්සේගේ ඇලේ සිටියා කියලා කියනවා රාත්‍රී ආහාරය ගන්න විට. Have you ever thought about that? ඔබ කවදාද හිතලා තියෙනවද ඒ? Have you ever leaned upon some servant of God whom you ever respected having dinner? ඔබ ඉතාමත් ගෞරවයෙන් සැලකන්නා වූ දේව සේවකයෙක්ට ඇලේට මේම ලං වෙලා තියෙනවද රැක කෑමක් කන ගමන්? Jesus didn't push him away and say, hey, don't do that. යේසුස් තවලු කරලා කිව්වේ මේම කරන්න එපා කියලා. At the Last Supper he was leaning like that. නමුත් අන්තිම රාත්‍රී භෝජනයේදී යොහාන් තුමා එසේ තමයි හිටියේ. Even Peter, when he wanted to know something, he said, John, ask him who's going to betray you. John only can ask him. පේත්‍රස් තුමා පවා ඔහුට දැනගන්න අවශ්‍ය නැහැ කවුද දැන් මේ පාවා දෙන්න යන්නේ කියලා යොහාන් තුමාට කිව්වා ගිල ඔයා අහන්න එක කියලා. There was something in John that Jesus saw. This chap has got a real hunger for it. යොහාන් තුල යේසුස් වහන්සේ දැක්ක යම් දෙයක් සැබෑ පිපාසයක් මේ මනුෂ්‍යය තුල තියෙන එක. And you read that in his letters. ඔහුගේ ලිපිවල අපි ඒක කියවනවා. You read 1 John, you know why he could lean upon Jesus. පළවෙනි යොහාන් ලිපිය කියවන්න එවිට ඔබ දැනගන්න පුළුවන් ඇයි 1 John යොහාන් හිතේ කියලා යේසුස් වහන්සේගේ ඇලයයි. You don't read anything about gifts of the Holy Spirit in 1 John. පළවෙනි යොහාන් වල කිසිම ශුද්ධාත්ම දීවනාවක් ගැන කතා කරන්නේ නැහැ. He's not talking about tongues or healing or praise and worship and all the things. ප්‍රශංසා නමස්කාර
අන්‍ය භාෂා කතා කිරීමක් අද දවසේ කතා කරන බොහෝ දේවල් ගැන එතන කතා කරන්නේ. He is talking about the things which most people don't talk about today. අද ලෝකේ බොහෝ අය කතා නොකරන දෙයක් තමයි යෝහන් තුමා මේ පරිච්ඡේදය කතා කරන්නේ. I'll tell you some of the things he talks about. ඔහු කතා කරනව සමහර දේවල් මම කියන්නම්. Fellowship with Jesus. යේසුස් වහන්සේ සමග සහභාගීත්වය. Not committing sin. පව් නොකර සිටීම. Obeying all his commandments. උන්වහන්සේගේ සියලු ආඥාවලට කීකරු වීම. Walking on earth as Jesus walked. ලෝකේ උන්වහන්සේ ජීවත් වුණාක් මෙන් ජීවත් වීම. Loving one another. එකිනෙකාට ප්‍රේම කිරීම. Avoiding sin. පාපය අත්හැර දැමීම. Destroying the works of Satan. සාතාන්ගේ ක්‍රියාවන් බිඳ දැමීම. Living on earth with the authority Jesus had. යේසුස් වහන්සේට තිබුණා වූ අධිකාරියත්ව පොළොව මත පිට ජීවත් වීම. Overcoming the world by faith. ඇදහිල්ලෙන් ලෝකය ජය ගැනීම. He had listened to what was in the heart of Jesus. යේසුස් වහන්සේගේ හදවතේ තිබුණ දේවල් ඔහුට ඇහෙන්න ඇති. All I say, brothers and sisters, is this. මට කියන්න අවශ්‍ය මෙයයි ප්‍රිය සහෝදර සහෝදරිය. Don't be deceived by the Babylonian Christianity that you see today. අද ඔබ දකින්නා වූ බබිලෝනීය ක්‍රිස්තියානිත්වයෙන් මුලා වෙන්න එපා. Say what Paul said. පාවුතුමා කීවා උදේ There's only one thing I'm going to do. මම කරන්න යන්නේ එකම එක දෙයයි. I'm going to lay hold of that for which Christ laid hold of me. ක්‍රිස්තුස් වහන්සේ මාව අල්ලාගත්තේ කුමක් උදෙසාද? මම ඒම අල්ලා ගන්න උත්සාහ කරනවා. That's what we decided to do when we started a little fellowship in our house 36 years ago. අවුරුදු 36ට කලින් අපේ කුඩා නිවසේදී අපි සේවය පටන් ගන්නකොට ඒමයි අපි කළේ. So we want to be like Jesus. අපිට අවශ්‍ය යේසුස් වහන්සේ මෙන් වෙන්න. We're not trying to reach the world for Christ or some big thing like that. අපිට අවශ්‍ය නැහැ ලෝකයේ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා දිනා ගන්න ඒ වගේ ලොකු දෙයක් කරන්න. We didn't even say we're going to start a house church. අපි කිව්වේ නැහැ අපි නිවසේ අපේ රැසීමකුත් පටන් ගන්න යනවා කියලාවත්. Those are all high thoughts. ඒවා උසස් සිතුවිලි. We said we want to be like Jesus. අපි කිව්වා අපිට අවශ්‍යයි යේසුස් වහන්සේ මෙන් වෙන්න. We want to be pure like him. අපිට අවශ්‍යයි උන්වහන්සේ මෙන් පවිත්‍ර වෙන්න. Humble like him. උන්වහන්සේ මෙන් යටහත් වෙන්න. Loving like him. උන්වහන්සේ මෙන් ප්‍රේම වෙන්න. And that's all. එච්චරයි. And in that pursuit, ඒ අනුගමනය කරනකොට the Lord decided that other people need to hear about it, so he spread the message to other places in the world. ස්වාමීන් වහන්සේ තීරණය කළා අනිත් අය මේ පණිවිඩය අසන්න ඕන කියලා. But God is our witness. That was never our goal. දෙවියන් වහන්සේ සාක්ෂි ඒ අපේ ඉලක්කය ඒ නෙමෙයි අපේ ඉලක්කය. And that's not our goal even today. අදත් අපේ ඉලක්කය ඒක නෙමෙයි. Our goal even today is I want to be like Jesus. අපේ ඉලක්කය අදත් යේසුස් වහන්සේ මෙන් වීමයි. I never weep that I have not reached the world for Christ. මම කවදාකවත් අඬලා නැහැ මම ලෝකයේ යේසුස් වහන්සේ දෙසා ජය ගන්න නැහැ කියලා. I often weep that I'm not a little more like Jesus. මම ඊට වඩා මම අඬලා තියෙනවා මම ඊට වඩා ටිකක් යේසුස් වහන්සේ වෙන්න වෙලා නැහැ නේ කියලා. Or when I think of his tremendous love for me. එහෙම නැත්නම් උන්වහන්සේගේ මහත් වූ ප්‍රේමය මා කෙරේ ප්‍රේමය හිතනකොට. You know what I feel I'm trying to do in these messages? ඔබ දන්නවද මේ පණිවිඩ තුලින් මම කුමක්ද උත්සාහ කරන්නේ කියලා? You know how when you project something on the screen like that projector. මේ ප්‍රොජෙක්ටර් එක වගේ යම් දෙයක් මේ ස්ක්‍රීන් එකට දානකොට වගේ if that lens is not focused. මේ ලෙන්ස් එක හරියට මේ කාචය හරියට ફોකස් කරලා නැත්නම් words or picture will not be clear. මේ වචන මේ රූප පැහැදිලි වෙන්නේ නැහැ. You turn the lens so that you see clearly. මේ කාචය හරියට කරකලා කියලා පැහැදිලිව පේන තෙක් ඒක නාභිගත කරන්න ඕනේ. I feel that is my calling. මම හිතනවා ඒ තමයි මගේ කැඳවීම. To turn the lens and so that you can see clearly what Jesus saved you for. යේසුස් වහන්සේ කුමන අරමුණක් උදෙසා ඔබ ගැලවුවාද කියන එක පැහැදිලිව දකින්න පිණිස මේ ලෙන්ස් එක හරියට සෙට් කිරීම. Otherwise you live your whole earthly life and completely miss what God called you for. එහෙම නැත්නම් ඔබගේ පොළොව මත පිට ජීවිතය සම්පූර්ණයෙන්ම ඔබ නාස්ති කරයි දෙවියන් වහන්සේ ඇයි ඔබ කැඳවුවේ කියන එක නොදැන. You spend your life doing something else. ඔබගේ මුළු ජීවිතේම වෙන යම් දෙයක් කරලා ඉවර කළා දායි. Once you understand when it's clearly focused, oh, this is what the Lord called me for. ඔබ තේරුම් ගන්න විට හරියට පැහැදිලි ලෙස ඒක ફોකස් වෙනකොට අයියෝ මේ උදෙසයි මාව කැඳවුවේ ස්වාමීන් වහන්සේ. And here I've been spending my time running after other things. මම මේ අපරාධනේ අනිත් දේවල් කරමින් නිකන් කැරකෙන්නේ.
Thank you, Lord, for bringing me here. ස්වාමීනි ස්තුතියි මාව මෙහාට ගෙනාවා. I can now see what I have to live for. දැන් මට පැහැදිලිව පේනවා කුමක් උදෙසාද මම ජීවත් විය යුත්තේ කියලා. Now I know what I should spend the rest of my life for. දැන් මම දන්නවා මගේ ඉතිරි ජීවිත කාලේ මම කුමක් උදෙසාද ගත කළ යුත්තේ කියලා. Now I know that the way I live at home is much more important than what ministry I do for God. දැන් මම දන්නවා මම කොයි විදිහද මගේ ගෙදර ජීවත් විය යුත්තේ මම දෙවියන් වහන්සේ උදෙසා සේවය කරනවට වඩා කියලා. That my thoughts are important to God. මගේ සිතුවිලි දෙවියන් වහන්සේට වැදගත්. The words I speak are important to මම God. කතා කරන වචන දෙවියන් වහන්සේට වැදගත්. He's not much interested in how much money I give. උන්වහන්සේට අවශ්‍ය නැහැ මම කොයිතරම් But he is interested in my thoughts and he's interested in my words. නමුත් උන්වහන්සේට වැදගත් වෙන්නේ මගේ සිතුවිලි මගේ He's වචන. interested in the way I live every day. මම දිනපතා ජීවත් වෙනව ජීවිතය උන්වහන්සේ ඊටමත් වැදගත්ව සලකනවා. You know, we had two great men in India in the political world. දේශපාලන ලෝකයේ ඉන්දියාවේ ඊටමත් මහත්තු දෙදෙනෙක් හිටියා. They were both very devout Hindus. ඒ අය ඊටමත් කැපවුණු හින්දු අය. But they had both read the Bible. නමුත් ඒ දෙදෙනාම බයිබලයේ කියවලා And තිබුණා. they respected Jesus Christ. එයා යේසුස් වහන්සේට ගරු කළා. Not as God, දෙවියන් වහන්සේ ලෙස නෙමෙයි. like a great teacher. යම් වැදගත් ගුරුවරයෙක් හැටියට. One was Mahatma Gandhi. එක්කෙනෙක් කියලා මහත්මා ගාන්ධි. Some of you may have heard of him. සමහර ඔබ ඔහු ගැන අසා ඇති. When India became independent in 1947, 1947 ඉන්දියාව නිදහස ලැබුව විට some Christians went to him සමහර ක්‍රිස්තියානි අය ඔහු වෙතට ගියා. and said, "You are the father of our nation." ඔබ අපගේ ජාතියේ පියා. That's what they called him. එහෙම තමයි වුන් ඔහුට කතා Do කරන්නේ. you have a message for the Christians in India? ඔබට ඉන්දියාවේ ඉන්න ක්‍රිස්තියානි අය උදෙසා යම් පණිවිඩයක් තිබෙනවද? You know what he said? ඔබ දන්නවද ඔහු මොනවද කිව්වේ කියලා? He said, "Go and tell your Christians to live more like Jesus Christ." ඔව් කිව්වා ගිහලා කියන්න ඔබගේ ක්‍රිස්තියානි අයට වඩා ක්‍රිස්තුස් වහන්සේ මෙන් ජීවත් වන්න ඉගෙන ගන්න He කියලා. said that 64 years ago. I've never forgotten it. අවුරුදු 64ට කලින් මේ මහත්මා ගාන්ධි කියපු දේ මම කවදාකවත් අමතක කළේ නැහැ. I said, "Lord, a Hindu man is telling Christians, live more like Jesus Christ." මම කිව්වා ස්වාමීනි හින්දු මිනිස්සෙක් වඩා ක්‍රිස්තුස් වහන්සේ මෙන් ජීවත් වන්න කියලා ක්‍රිස්තියානියට කිව්වා කියලා මම I don't see Christian preachers telling me that. මම ක්‍රිස්තියානි දේශකවත් මේක උගන්වනවා මම අහලා නැහැ. I want to listen to that Hindu man මට අවශ්‍යයි මේ හින්දු මිනිසයාට අහුම්කම් දෙන්න. and live more like Jesus Christ. ක්‍රිස්තුස් වහන්සේ මෙන් වඩා වෙන්න So පිණිස that India can see a little bit of Jesus Christ in me. එවිට මා තුලින් ඉන්දියාවට පුළුවන් වෙනවා ක්‍රිස්තුස් වහන්සේගෙන් ටිකක් දැක ගන්න. I can get a few more people to live like that. තව කීප දෙනෙක් ඒකට එකතු වෙන පිණිස ඒ වගේ ජීවත් වෙන්න. We're not going to change the whole of India. අපි මුළු ඉන්දියාවම වෙනස් කරන්න යන්නේ නැහැ. We can have one little candle burning for him somewhere. කොහේ හරි යම් ස්ථානයක පොඩි ඉටිබන්ධමක් පත්තු වෙන්න. And God looks down from heaven. දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිට බලනවා. And he says, "At least there are 3 or 4 lights for me here." උන්වහන්සේ කියන්නේ යනවා එතකොට අඩුම ගානේ Or එළියවල් 3-4ක් තියෙනවා මා උදෙසා මේ රටේ. or 50 or 100 lights, fine. එහෙම නැත්නම් 50ක් හෝ 100ක් ඉටිබන්ධම් තියෙනවා පත්තු වෙන ඒවා. I don't ever believe there'll be many මම විශ්වාස කරන්නේ බොහෝ අය ඉන්නේ. because the price is too much. මන් දැන් මිලේ ඉතාමත් අධිකයි. Most people seek their own. බොහෝ සෙනග තමුන්ගේම දෙයයි They පය. always think of their own gain and their own honor. එයා නිතරම සිතන්නේ තමුන්ගේම ලාභය, තමුන්ගේම ගෞරවය. They're not going to be gripped by this message. ඒ නිසා ඒ අය මේ පණිවිඩයකට ආශාවෙන් බැඳෙන්නේ නැහැ. But I believe there'll be a few නමුත් මම විශ්වාස කරනවා for whom යම් ස්වල්ප දිනක ඉතුරු වෙයි. for whom Christ's interests are more important than their own interests. එවැනි අයට ක්‍රිස්තුස් වහන්සේ ගැන ආශාව තමුන් ගැන ආශාවට වඩා වැඩි. If you can say to God honestly, "Lord Jesus, your interests on earth are more important than mine to me," you can be part of that number. ඔබ කියන්න පුළුවන් ස්වාමීනි ඔබගේ ආශාවන් මගේ ගැන මට තියෙන ආශාවන්ට වඩා මම කැමතියි කියලා ඔබට පුළුවන් ඒ සුළු කොටසෙන් එක්කෙනෙක් How වෙන්න. many of you can honestly say that to God? ඔබෙන් කී දෙනෙක්ට පුළුවන්ද අවංකව දෙවියන් වහන්සේට මේ කියන්න? Lord Jesus, ස්වාමීන් යේසුස් වහන්සේ your interests on earth are more important to me than my interests or my family's interests. මගේ පවුලේ හෝ මගේ ආශාවන් වලට වඩා මේ ලෝකයේදී ඔබ වහන්සේගේ ආශාව ගැන මම ඉතාමත් කැමැත්තෙන් සිටිනවා. Maintain that attitude day by day. ඒ ආකල්පය දිනපතා
නඩත්තු කිරීමට. You can be part of God's purposes in these last days. මේ අන්තිම කාලවල දෙවියන් වහන්සේගේ අරමුණු වල එක කොටසක් වෙන්න පුළුවන් ඔබට. That's what God is looking for. ඒ තමයි දෙවියන් වහන්සේ බලන්නේ. There was another man. තවත් මිනිහෙක්. He's not so well known. එයා ඒ තරම්ම දන්න කෙනෙක් නෙමෙයි. He was the second president of India. දෙවෙනි ජනාධිපතිවරයා ඉන්දියාවේ. He was a philosopher. ඔහු ඇවිල්ලා දර්ශනවාදී. His name was Radhakrishnan. රාධාක්‍රිෂ්ණන් ඔහුගේ නාමය. And he said, after observing Christians for many years in India, ඉන්දියාවේ ඉන්න ක්‍රිස්තියානි අයව අවුරුදු ගානක් තිස්සේ බලලා, he says, in your preaching, you Christians make such extraordinary claims. මේ ක්‍රිස්තියානි දේශනා තුල ඉතා අනර්ග උතුම් ගානේ ඉල්ලීම් ප්‍රකාශ කරනවා. Like all things are possible in the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන් සියල්ල හැකි කියනා වගේ කීම්. But when I look at your lives, you live very ordinary lives like anybody else. නමුත් ඔබ ඔවුන්ගේ ජීවිත දිහා මම බලපුවාම අනිත් සෑම සාමාන්‍ය මිනිසෙක් වගේ ජීවිත තමයි ඔවුන් ගත කරන්නේ. What he meant was you fight and you quarrel and you live for money just like anybody in the world. ඔබ අදහස් කළේ ඔබ ඒ අයත් සම්ඩු කරනවා එකිනෙක කෙනා ගැන සම්දසුරුවල් කරනවා මුදල් පස්සේ යනවා. He said that also maybe 55 years ago. ඔව් එයත් කිව්ව අවුරුදු 55කට විතර කලින්. I've never forgotten. මම ඒ මත අමතක කරේ නැහැ. I said, Lord, am I also one of those preachers making extraordinary claims about living just like anybody else in the world? මම ස්වාමීන් වහන්සේගෙන් අසා සිටියා. ස්වාමීනි මමත් එයාකාරමේ අනිත් දේශකයන් වගේ සේවකයන් වගේ මහත් වූ දේවල් දේශනා කරනවා. නමුත් ඒ වගේ ජීවත් වෙමින් ඉන්නවා. Saying we have the only true religion in the world. අපි තමයි ලෝකයේ තියෙන සත්‍යම ආගම මේ ලෝකේ. People look at my life and the way I live at home and they say this guy is no different from anybody else. ඒ අසන අය මගේ ජීවිතය දිහා බලපුවාම ඒ අය දකින්න ගියා නම් අයියෝ මේ අය ලෝකේ ඉන්න අයත් එක්ක කිසි වෙනසක් නැහැ නේද? If that is the case. If that is the case. එනම් කාරණා. I must hang my head in shame and say Lord have mercy on me. එහෙමනම් මම ඔළුව බිම දාලා ලැජ්ජාවෙන් ස්වාමීනි මට කරුණා කරන්න කියලා කිය යුතුයි. You feel that way? ඔබට එහෙම හැඟෙනවද? I feel that way. මට එහෙම හැඟෙනවා. There was another man. තවත් මිනිහෙක්. He was not Indian. ඔව් ඉන්දියානු කෙනෙක් නෙමෙයි. He was European. ඔව් යුරෝපීය කෙනෙක්. And he lived here in France. ඔව් ප්‍රංශේ ජීවත් වුණේ. He spoke French. ඔව් ප්‍රංශ කතා කළේ. About 240 years ago. අවුරුදු 240 කට වතර කලින්. He was an atheist. ඔහු ඒක අදේවවාදී. His name was Voltaire. වෝල්ටෙයාර් ඔහුගේ නාමය. But he was a very shrewd observer of Christians. ඔහු ක්‍රිස්තියානියා දිහා ඉතාමත් ඕනෑකමින් බලා සිටියා. And he looked at the Catholics. ඔව් කතෝලික අය දිහා බැලුවා. Protestants. ප්‍රොටෙස්ටාන්ට් අය දිහා බැලුවා. And the Lutherans. ලුතරන් අය දිහා බැලුවා. And the Anglicans and all the groups that were in the 1700s. 1700 වගේ හිටියා වූ සෑම කොට්ටාසයක් දිහා බලා සිටියා හොඳට. And he said all these groups of Christians have got many different doctrines. ඔකිවා මේ එක එක කණ්ඩායම් ක්‍රිස්තියානි කණ්ඩායම් වලට එක එක වෙනස් වූ ඉගැන්වීම් තිබෙනවා. But when it comes to loving money, they all have the same doctrine. නමුත් මුදල් වලට ආශාව ගැන තියෙන ඉගැන්වීමකට ආපුවාම ඒ එකම ඉගැන්වීමයි ගැන තිබුණේ. When it comes to money, they behave just like anybody else in the world. මුදල් ගැන එනකොට ලෝකයන් හැම එක්කෙනා වගේ තමයි ඔවුනුත් හැසිරුනේ ඒවත් එක්ක. See, he was not against any group. ඔහු කිසි කණ්ඩායමකට විරුද්ධව හිටියේ නැහැ. Observing with sharp eyes, what are these fellows saying and how are they living? ඔහුගේ තියුණු දෙනෙත් වලින් ඔහු මේ හැම කණ්ඩායමක් දිහා බලලා බැලුවා කොහොමද ඒ ජීවිතේ. Now, if Voltaire was living in 2011 අද 2011 වෝල්ටෙයාර් ජීවත් වෙනවා නම් and observed your life very carefully, ඒ කපටි ඇස්වලින් පරිස්සමෙන් බලුවා නම් ඔබගේ ජීවිතය දිහා knew every detail of your life for the last 30 years. ඔබගේ අවුරුදු 30ක් කාලය තිස්සේ ඔබගේ සෑම කාරණාවක් ජීවිතේ බැලුවා නම් ඔබ would he say, ඔව් කුමක් කියන්නේ කියලා? but this man is different? නමුත් මේ මනුස්සයා නම් වෙනස් කියලා. Or would he say, එහෙම නැත්නම් ඔව් කියන්නේ කියාද? just like all the others? අඩක් නෑ අනිත් ඔක්කොම වගේම තමයි කියලා. Dear brothers and sisters, ප්‍රිය සහෝදර සහෝදරියෝ,
Let's not fool ourselves just because we understood some doctrines that we are very spiritual. යම් ආගමික ඉගැන්වීම් අපි තේරුම් ගත්තා කියලා අපි අපිව රවට්ටා නොගනිමු ආත්මිකයි කියලා. There's a tremendous need for repentance among Christians. I find that. මට දැනෙනවා ක්‍රිස්තියානි අය අතරේ බොහෝ පසුතැවිල්ලක් අවශ්‍යයි. We need to weep a lot more for ourselves. අපි ගැන අපිට හඬන්න අවශ්‍යයි බොහෝසේ. Say, Lord, I want to be like you. ස්වාමිනී මට ඔබ වහන්සේ මෙන් වෙන්න අවශ්‍යයි කියලා කියමු. Let's pray. අපි යාඥා කරමු. Heavenly Father, ස්වර්ගීය පියාණන්, I pray that you will help me to apply these truths to myself first of all. පළමු කොට මම යාඥා කරනවා ස්වාමිනී ඔබ වහන්සේ මට උදව් කරන්න කියලා මේවා මගේ ජීවිතයේ ඉෂ්ට කරගන්න අපි නිසා. Each of us can judge ourselves. ඒ වගේම අපි එකිනෙක කෙනා අපිව විනිශ්චය කරගන්න. We think of what non-Christians are saying about us. අපි සිතනවා අන්‍යාගමික අය ක්‍රිස්තියානි අය ගැන සිතනවා උදේ ගැන. Forgive us for all the dishonor we brought upon your name. අපට කමා කරන්න අපි ඔබ වහන්සේගේ නාමය උදෙසා ගෙනාව සියලුම ලැජ්ජාවන් ගැන. Help us to honor you in the days to come. එන්නව දවස්වල ඔබ වහන්සේ ගෞරවයට පත් කරන්න අපට පිහිටවන්න. In Jesus' name. යේසුස් වහන්සේගේ නාමයෙන්.